ආයිබෝන් පුතේ අපි අද කතා කරන්නේ 10 වන ශ්‍රේණියේ 12 වන පාඩම. කර්මය සහ එහි ප්‍රභේද හැඳින ගනිමු. පුද්ගලයන් විසින් කරන කර්මය හා එහි කොටස් මොනවද ඊට අනුකූලව ලැබෙන විපාක මොනවද කියන එක තමයි පුතේ අපි මේ පාඩමෙන් කතා කරන්නේ. පුතාලට මේ රූප රාමුව බැලුවොත් මතක් වෙනවා ඇති මැක්සි ජයවීර මහතාගේ ගීතයක් තියෙනවා පුතේ. බැරිබර කරේ තියන් දෙපයට වාරු අරන් අපේ බඩකට පුරවනවා. රෑසී පද කියමින් හීතලයට ගැහෙමින් හපුතලේ කන්ද නගිනවා. වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා. ඔය විදියට ඒ ගීතය තව ඉදිරියට තියෙනවා. හපුතලේ කන්ද නගිනක හරි අමාරු දෙයක්. නිකන් නෙවෙයි පුතේ මේ ගොම්බැඳි කරත්තේ. මේ සත්තු දෙන්නා ලොකු බරකුත් අරන් තමයි මේ ගොන් කරත්තය උඩට ඇදගෙන යන්නේ. මේ ස්වාමියා හරිම ලෙන්ගතුයි මේ ගවයින් දෙන්නට. ස්වාමියා කියනවා මම උඹලා දෙන්නට මේ කන්ද නැග්ගට පස්සේ උඩදී ටිකක් විවේක දෙනවා කියලා. ඉතින් ඒ උණ පොරොන්දුව ඉෂ්ට කරමින් තමයි මේ විවේකයක් දීලා බලාගෙන ඉන්නවා මේ සත්තු දෙන්න නැත්තම් මේ හරක් දෙන්න මහන්සි අරිනකම් ගිමන් හරිනකම්. අපේ ජීවිතයත් මේ වගේ අපි හැමදාම පුතේ වැඩ කරලා හවස් අරුවට පොඩ්ඩක් විවේක ගන්නවා. උදේ දවසම වැඩ කරලා හවසට විවේක ගන්නවා. අපි ගන්න විවේකයේදී අපිට හිතන්නට පුළුවන් පුතේ අද දවසේ අපි මොනවද කරපු හොඳ සහ නරක කියන එක. නමුත් මේ ගවයින්ට ඒ වගේ නුවණක් නැති නිසා පුතේ ඔහේ හිටගෙන ඉඳලා ආපහු ගමන ආරම්භනවා. මේ කරත්තේ පුතාලට පේනවා මේ ගොනාගේ පසුපස නිතරම කරත්තේ රෝදේ ගමන් කරන ආකාරය. එහෙනම් අපි කරන කර්මවලට පුතේ ලැබෙන විපාකයක් මෙන්න මේ ගොනා පසුපස එන කරත්ත රෝදේ වගේ. නැවතීමක් නැහැ. නැවතුන වෙලාවට විතරයි පුතේ නැවතීමක් තියෙන්නේ. දැන් මෙතනදී මේ ගොනාගේ කරත්තය නවත්තලා තියෙන්නේ ගිමන් හැරීම සඳහා. ඒ මොහොතට පමණයි කර්මයේහි විපාකය නැවතීමක් තියෙන්නේ. ආයෙත් මේ දෙන්න ගමන් ආරම්භනකොට මේ රෝදය මේ අයගේ පිටිපස්සේ යනවා. ඒ විදියට තමයි පුතේ අපේ ජීවිතේත් අපි කරන කර්ම සහ විපාක අපි කරන සියලුම ක්‍රියාවලට පුතේ විපාකයක් ලැබෙනවා. එහෙනම් ඒ විපාකත් මෙන්න මේ ගුණා පසුපස එන කරත්ත රෝදේ වගේ. කරත්ත රෝදයට නැවතීමක් නෑ පුතේ. නිතරම මේ රෝදය මේ අයගේ පසුපස යනවා වගේ අපි කරන කර්මවලත් විපාක මැරෙන තෙක් ඉපදුනා නම් අපි මැරෙනවා පුතේ දවසක. එහෙනම් ඒ මැරෙන තෙක් අපි පිටිපස්සේ මේ කරපු කර්මවල විපාක එනවා. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ ඊළඟ ආත්මෙදී ඒ වගේම කවදා හරි ආත්මිකදී කොහේදී හරි අපිට මේ ආත්මෙදී කරන සියලුම ක්‍රියාවලට විපාක විඳින්නට සිද්ධ වෙනවා. ඒක තමයි මේ චක්‍රයෙන් අර්ථවත් කෙරෙන්නේ. මේ රෝදය කියන එක කැරකීමේදී අවසානයක් නැහැ. අගක් මුලක් හොයන්නට බෑ පුතේ අපිට රෝදයක. ඒ රෝදයේ ස්වභාවය තමයි නිරතුරුවම කරකැවෙන එක. ඒ වගේම තමයි පුතේ අපි කරන කර්මවල විපාක. අපි වැරදි කරොත් මේ රෝදේ
රෝදය වගේ. ගොනා පසුපසෙන මේ ගැල් රෝදය වගේ නිතරම අකුසල් විපාක අපේ පිටුපස්සෙන් එනවා. ඒ වගේම පුතාලට මෙතන හෙවණැල්ලක් දකින්න තියෙනවා. මේ හෙවණැල්ල වගේ තමයි පුතේ අපි කරන කුසල් කර්ම. කුසල් කර්මවල විපාක හරියට මේ හෙවණැල්ල වගේ අපි අත හරින්නේ නැහැ. අපිත් එක්කම ඉන්නවා කුසල් කර්මවල විපාක. එහෙමනම් පුතේ අපි බලමු ක්‍රියාවක් නැත්තම් කර්මය කියන්නේ මොකක්ද කියලා. කර්මය කියන්නේ පුතේ ක්‍රියාව. ඒ ක්‍රියාව චේතනාවක් සහිතවම තමයි සිද්ධ වෙන්නේ. ඕනෑම ක්‍රියාවක් කරන්නට පෙර පුතේ අපිට අපේ සිත මුල් වෙනවා. අපේ හිතෙන් අපි හිතලා තමයි ඕනෑම දෙයක් සිද්ධ කරන්නේ. මෙතනදී පුතාලට පේනවා වැරදි වැඩක් සහ හොඳ වැඩක් කියන ක්‍රියාවන් දෙකම. මේ රූපරාමයේ එක පසෙකින් සත්ත්ව ඝාතනයත් සත්ත්ව හිංසනය අනෙක් පසෙන් බුදුරජාණන් වහන්සේට උවැසියක් මල් පූජා කරන ආකාරය. මේ සතාට හිංසා කරන එක දිහා බලනකොට පුතේ මේ සියලුම දෙනා එකතු වෙලා කරන්නේ පාපකාරී ක්‍රියාවක්. අකුසල් ක්‍රියාවක්. හිතින් හිතලා තමයි මේ දණ්ඩ අතට අරගත්තේ. ඒ වගේමයි මේ අය දණ්ඩක් අතට අරගෙන නැත්තම් ලීයක් අතට අරන් මේ සතාට ගහනකොට ඒගොල්ලන්ගේ සිතුවිලි අනුවමයි මේ අනුව මෙතෙන්දි ඒගොල්ල ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් චේතනාව මුල් කරගෙනම තමයි මේ අකුසල් ක්‍රියාව මේ කණ්ඩායමම එකතු වීමෙන් සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේමයි පුතේ අනෙක් පසින් මේ අත්තම්මා කෙනෙක් උපාසිකාවක් බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන ආකාරය. හිත මුල් කරගෙනම තමයි පුතේ මල් කඩන්නේ පන්සල් යන්න හිතලා. ඒ මල් ටික කඩාගෙන විහාරස්ථානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ මල් ටික පූජා කරන්න මුලින්ම මුල් වෙන්නේ පුතේ චේතනාව. එහෙනම් චේතනාව මුල් කරගෙනම තමයි හැම ක්‍රියාවක්ම සිද්ධ කරන්නේ කුසල් හෝ අකුසල් හෝ. පුතාලට පේනවා දොහොත් මුදුන් දීලා මේ විදියට මේ උවැසිය පින් රැස් කරගන්න ආකාරය ඒ වගේම අනෙක් පසෙන් මේ පිරිස එකතු වෙලා පව් රැස් කරන ආකාරය. එහෙමනම් අපි කරන ක්‍රියාවන් සඳහා චේතනාව මුල් වෙලා තමයි කරන්නේ. පුද්ගල විසමතාහා කර්මය. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක පුතේ සුබ මානවකයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. මේ සුබ මානවකයා කියන්නේ එදා ඉන්දියාවේ හිටියා තෝදෙය්‍ය කියලා බමුණෙක්. මේ බමුණා ගොඩක් පොහොසත් කෙනෙක්. මේ තෝදෙය්‍ය බමුණට බොහෝ වස්තුව තිබුණා. හැබැයි කාටවත් දුන්නේ නැහැ. හරි ලෝභී පුද්ගලෙක්. මෙයා වස්තුව සියල්ලම ගොඩ ගහලා අවසානයේදී මෙයා මැරෙන්න ඉස්සෙල්ලා තෝදෙය්‍ය බමුණා වත්තේ කෙලවරක ගිහිල්ලා මේ සියලුම ඒ කාලේ අද වගේ පාවිච්චි උනේ රුපියල් නෙවෙයි පුතේ මසුරන් කහවණු රත්රන් කාසි තමයි පාවිච්චි කරේ. මේ වස්තුව සියල්ල වත්තේ කෙලවරක ගිහිල්ලා හංගනවා. ඒ හංගලා ඉන්න අතරේදී දවසක මේ තෝදෙය්‍ය බමුණා මැරෙනවා. ඒ මැරුණට පස්සේ මේ තෝදෙය්‍ය බමුණගේ පුතා තමයි පුතේ සුබ මානවකයා. ඒ බමුණා මිය ගියාට පස්සේ කොහේ ඉපදෙන්න ඇද්ද? ඉන්නකම් ලෝභකම්මයි කරේ කියලා
මේ අහල පහල ඉන්න මිනිස්සු කතා වෙනවා. ඒ නිසා ඒ අය කතා වෙනවා අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහමු මේ තෝදෙය බමුණා මරණයෙන් පස්සේ කොහේ ඉපදෙන්න ඇතිද කියලා. මේ විදියට පුතේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මිනිස්සු ගිහිල්ලා තෝදෙය බමුණා කොහේ ඉපදිලා ඇද්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ නැතුව නිහඬව ඉන්නවා. ආයෙත් දවසක මේ අය ගිහින් අහනවා. එදත් නිහඬව ඉන්නවා. මොකද ඒ ගෙදරම හිටිය ඒ බ්‍රාහ්මණයාගේ නිවසේම බල්ලෙක් කියලා ඉපදිලා කියලා කියන එක හොඳ මදි කියලා හිතලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි දවසත් නොකිය ඉන්නවා. තුන්වෙනි දවසේ ගිහිල්ලා ඇහුවාම මේක කියනවා. ඊට පස්සේ ওই කතාව ආරංචි වෙන පුතේ මේ සුබ මානවකයට. සුබ කියන්නේ තෝදෙය්‍ය බමුණගේ පුතා. ඊළඟට මේ තෝදෙය්‍ය බමුණ පිළිබඳව මේ මිනිස්සු කතා කරනකොට සුබ මානවකයට මේ ගැන ආරංචි වෙනවා. ඉතින් සුබ මානවකයට හරි දුකයිනේ පුතේ. මොකද තමන්ගේම තාත්තා ගෙදර බල්ලෙක් කියලා ඉපදිලා කියලා පිළිගන්නට කවුරුත් කැමති නෑ. පුතෙක් විදිහට කැමති නෑ කොහොමවත්. ඉතින් මේ සුබ මානවකයට හරිම වේදනාකාරී මේ කතාව ඇහුවම. ඒ නිසා සුබ මානවකයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. හම්බෙලා අහනවා බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදියට මිනිස්සු කතා වෙනවා අපේ තාත්තා ගැන. නොයිකුත් කතා කියනවා. ඒ වගේ ඇත්තක් තියනවද? ඒ වගේම මේ සමාජයේ මිනිස්සු විවිධාකාරයි. සමහරු මිනිස් ආත්මයක් ලැබුවට හැසිරෙන්නේ සත්තු වගේ. තව සමහර මිනිස්සු හරීම ලස්සනයි. තව සමහර මිනිස්සු හරීම අවලස්සනයි. සමහරු සුදු පාටයි. සමහරු කළු පාටයි. සමහරු හරි උසයි. සමහර මිනිස්සු හරි මිටි. ඒ වගේම සමහර මිනිස්සු දීර්ඝායුෂ ලැබලා මැරෙන්නේ. තවත් කොටසක් අඩු ආයුෂ විඳලා මැරිලා යනවා. තව සමහර අය ඉපදෙලා දවස් කීපකින් මරණයටපත් වෙනවා. තව සමහර අය බොහෝම සල්ලි තියෙනවා. සිටුවරු රජවරු වෙලා උපදිනවා. තව සමහරු බොහෝම දුගී දුප්පත් පැල්වල උපත ලබනවා. මෙන්න මේ විදියට මිනිස්සු අතර ඇතිවෙන සිද්ධ වෙලා තියෙන වෙනස මොකක්ද කියලා අහනවා ගෞතමයන් වහන්සේ. මේ මිනිස් ලෝකේ ජීවත් වෙන හැම දෙනාම එක සමාන නැහැ. මෙලෙස ලෝකේ මිනිසුන් අතර වෙනස්කම් ඇති වෙන්න හේතුව කුමක්ද කියලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. පුතේ අපි පෙළපොත පෙරලා ගමු 67 වෙනි පිටුව. 67 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ සඳහන් වෙනවා එදා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමය දෙව්රම් වෙහෙර කියන්නේ පුතේ ජේතවනාරාමයට මේ ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක සමයි මේ සුබ තරුණයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ මොකද්ද මේ මිනිස්සු අතර දකින්නට ලැබෙන වෙනසට හේතුව කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඒ අවස්ථාවේ ජේතවනාරාමේ සංඝයා වහන්සේලා වැඩ ඉන්නවා. ඊට පස්සේ පුතේ මේ සංඝයා වහන්සේලාටත් සුබ තරුණයා මේ ප්‍රශ්නේ අහපුවම ඇත්තටම උන්වහන්සේලාටත් ඒ ප්‍රශ්නේම ඇති වෙනවා. ඊපස්සේ උන්වහන්සේලාත් අහන්න ගන්නවා ඇත්ත තමයි බුදු පියාණන් වහන්සේ අපිත් මේ වෙනස සමාජයේ දකිනවා. මොකද්ද හේතුව? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාවම කර්මයේයි කියමි. සිතින් සිතා කයෙන් වචනෙන් මනසෙන් කර්ම රැස් කරයි. මේක සඳහන් වෙන්නේ පුතේ අංගුත්තර නිකාය නිබ්බේධික කියන පරියාය සූත්‍රයේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදියට සුබ තරුණයාට උත්තර දෙනවා කරන ක්‍රියාවන්
සිත කය වචනය කියන තුන්දොරින් අපි සිද්ධ කරනවා. ඒ සියලුම ක්‍රියා සිද්ධ කරනකොට පුතේ චේතනාවම පෙරදරි කොටගෙන තමයි සිද්ධ වෙන්නේ කියන එක. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එතකොට වදාමි කියන්නේ පුතේ වදාරනවා, දේශනා කරනවා කියන එක. දැන් පුතාලට මේ පාලි පාඨය විභාගෙදී අහුවොත් සමහරක් විට සමහර දරුවෝ ලියනවා පුතේ මහණෙනි මම චේතනාව කර්මයේයි සිතමි කියලා. හැබැයි සිතමි කියලා ලිව්වොත් වැරදි පුතේ. එතකොට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එහෙනම් වදාමි කියන්නේ කියමි කියන එකයි. එතෙන්දී අපි ලිවිය යුතු වෙන්නේ පුතේ මහණෙනි මම චේතනාව කර්මයේයි කියමි යනුවෙන්. මේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පුතේ චේතනාවම තමයි මේ කර්මය සඳහා මුල් වෙන්නේ කියන එක. එහෙමනම් මේ සත්‍යය උස් පහත් විදිහට බෙදනු ලබන්නේ කර්මයෙන් කියන එක බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාවේදී තමයි පුතේ දේශනා කරනු ලබන්නේ. කුසල් අකුසල් කර්ම නිසා පුද්ගලයාගේ සසර දික්වේ. අපි ගෙවෙන හැම විනාඩියකම පුතේ කුසල් අකුසල් විදිහට කර්ම රැස් කරනවා. එහෙනම් මේ කරන කර්ම නිසාම තමයි පුතේ අපි සසර නැවත නැවතත් ගමන් කරන්නේ. ඉපදෙමින් මැරෙමින් යන ගමනක් පුතේ අපි මේ යන්නේ. හරියට අර ඉස්සර වෙලා රූපරාමයේ දැකපු ගොනා පසුපස යන කරත්ත රෝදේ වගේ. නැවතීමක් නෑ පුතේ. අපි ගෙවෙන හැම විනාඩියකම කරන්නේ එක්ක කුසල් කරනවා එහෙම නැත්නම් අකුසල් කරනවා. ඒ සඳහා අපිට කය මුල් වෙන්නට පුළුවනි. කය මුල් වෙනවත් සමගම ඊට ඉස්සෙල්ලා මුල් වෙන්නේ පුතේ හිත. එහෙමනම් හිත මූලික කරගෙන තමයි කය හැසිරෙන්නේ. ඒ වගේම හිත මූලික කරගෙන තමයි පුතේ අපේ වචනය හැසිරෙන්නේ. මේ විදියට අපි හිත පෙරටු කරගෙන කරනු ලබන ක්‍රියා එක්කෝ කුසල් කර්ම වෙනවා. එහෙම නැත්නම් පුතේ අකුසල කර්ම වෙනවා. අපි කුසල කර්ම කරොත් ලැබෙන විපාකය ඊට අනුරූපව කුසල් විපාක ලැබෙනවා. අපි අකුසල් කර්ම කරොත් ඊට අනුරූපව අපිට අකුසල විපාක ලැබෙනවා. මෙන්න මේ කරන කුසල් අකුසල් නිසාවෙන් අපි සංසාරේ පුරාවටම ගමන් කරමින් යනවා. ඒ හේතුවෙන්ම තමයි අපිට නැවත උපතක් ලැබෙන්නේ. ඒ ලැබෙන උපත අපි හඳුන්වනවා පුතේ පුනර්භවය නමින්. පුනර් කියන්නේ නැවත, භවය කියන්නේ උපත. එහෙනම් නැවත උපතක් ගැන බුදුදහමේ සඳහන් කරනවා. ඇතැම් වෙනත් ආගම්වල නැවත උපතක් ගැන සඳහනක් නැහැ පුතේ. මේ ආත්මය විතරයි. මේ ආත්මය ගැන පමණක් හිතන ගොඩක් ජනතාව පුළුවන් තරම් අකුසල් කරනවා. සත්තු මරනවා, යාග හෝම පවත්වනවා, දහස් ගණනින් සත්තු යාග කණුවල බැඳලා බිලි පූජා පවත්වනවා. එහෙනම් ඒ අය හිතන්නේ නැවත උපතක් නැති බව. ඒ නිසා මේ ආත්මෙදී පුළුවන් තරම් අකුසල් කරමින් ඒ අය ජීවත් වෙනවා. හැබැයි කවදාක හරි දවසක පුතේ ඒ කරන අකුසල් සඳහා අකුසල විපාකයක් ලබන්නට සිද්ධ වෙනවමයි. ඒ වගේම තමයි අපි කරන කුසල් ක්‍රියා. හොඳ ක්‍රියා කරොත් පුතේ ඊට අනුරූපව අපිට යහපත් විපාක ලබන්නට පුළුවන් වෙනවා මේ ආත්මෙදී. එහෙම නැත්නම් ඊළඟ ආත්මෙදී නැත්නම් කවදාක හෝ සංසාරේ කවදාක හෝ ඒ කරන කුසල් අකුසල් අනුව විපාක විඳින්නට සිද්ධ වෙනවා. මේ පුනර්භවයේ සංකල්පය තහවුරු කර ගැනීමට පුළුවන් පුතේ පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර ආත්මය දැකීමේ නුවණ තුලින්.
ඒ වගේමයි චුතූපපාත ඥානය. සත්‍යයේ මතු පැවැත්ම දකින නුවණ ඇති අය මේ විදියට පුනර්භවයේ අත්දැකීමෙන්ම දැනගන්නවා වගේම පුතේ දැක ගන්නවා. එහෙනම් අපිට කර්මය සමගම පුනර්භවයක් තියෙන බව තහවුරු කරන්නට පුළුවන්. මේ රූපරාමු බලමු පුතේ. කර්මය ක්‍රියාත්මක වන ත්‍රිවිධ දොරටු. අපි කරනු ලබන කර්මය ක්‍රියාත්මක වන දොරටු තුනක් තියෙනවා. පුතාලා දන්නවා ත්‍රිවිධ දොරටු පුද්ගලයෙක්ගේ සිත, කය, වචනය කියලා. එහෙමනම් කයෙන් කරන ක්‍රියා පුතේ කාය කර්ම වෙනවා. ඒ කර්මයන් නැත්තම් ඒ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ පුතේ සචේතනිකවමයි. ඒ කියන්නේ හිතා මතා තමයි මේ කර්මයන් කරන්නේ. හිතා මතා කරන කර්ම කුසල් වෙන්නත් පුළුවන් පුතේ, අකුසල් වෙන්නත් පුළුවන්. වචී කම්ම වචනෙන් සිදුවන සචේතනික ක්‍රියා. වචනෙන් සිදුවන ක්‍රියාවන් සිද්ධ වෙන්නට පෙර හිතින් හිතලා තමයි පුතේ ඒ වචන ප්‍රකාශ කරන්නේ. හොඳ වචන පිට වෙන්නත් පුළුවනි කටෙන්, වැරදි වචන පිට වෙන්නත් පුළුවන්. පුතාලා දන්නවා වචනෙන් සිදුවන අකුසල් 4ක් තියෙනවා. ඒ මොනවද කිව්වොත් බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. එහෙනම් මේ වැරදි 4ම සිද්ධ වෙන්නේ පුතේ වචනේ. ඒවා අකුසල් වෙනවා. මේ අකුසල් කරද්දී හිත මුල් වෙලා තමයි කරන්නේ සචේතනිකව. ඒ වගේම තමයි පුතේ කුසල කර්ම සහිත කුසල් සහිත වචන කටෙන් පිට වෙනවා. ඒ සඳහා මුල් වෙන්නේ හිත. මනෝකම්ම මනසින් සිදුවන සචේතනික ක්‍රියා. මනස පෙරදරි කරගෙන පුතේ කුසල් ක්‍රියාවන් කරන්නත් පුළුවන්, අකුසල් ක්‍රියාවන් කරන්නත් පුළුවනි. උදාහරණයක් කිව්වොත් මොනවද කියලා? දරුවෙකුට පන්සල් යන්න හිතුනොත්, මල් කඩන්නට හිතුනොත් පුතේ ඒක කුසල් ක්‍රියාවක් වෙනවා මනසින් සිදු කරන. ඒ වගේම දකින ඇහැ ගැටෙන සතෙක් මරන්නට හිතුනොත් පුතේ ඒක මනසින් සිදු කරන අකුසල් ක්‍රියාවක් වෙනවා. මෙන්න මේ විදියට පුතේ අපේ කය, වචනය, මනස කියන ත්‍රිවිධ දොරටු මුල් කරගෙන අපි නිරතුරුවම පුතේ කුසල් අකුසල් රැස් කරමින් තමයි අපි මේ සසර ගත කරන්නේ. ඒ නිසාම තමයි පුතේ නැවත නැවතත් අපි උපතක් සිද්ධ වෙන්නේ. කුසල් අකුසල් රැස් කිරීම හේතුවෙන්. මේ විදියට පුතේ කර්මයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. කුසල කර්ම හා අකුසල කර්ම. එහෙනම් කුසල් කර්ම කිව්වේ පුතේ හොඳ කර්ම. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා පුතේ මේ කුසල කර්ම සුදු කර්ම විදිහටත්, අකුසල කර්ම කළු කර්ම විදිහට. එහෙනම් අපි නිරතුරුවම කළ යුත්තේ පුතේ සුදු කර්ම මිස කළු කර්ම නොවේ. අකුසල කර්ම කිරීමෙන් අපාගත වීමත්, කුසල කර්ම කිරීමෙන් සුගතියක උපත ලැබීමත් සිද්ධ වෙන නිසා අපි නිරතුරුව මහන්සි ගන්න ඕනි පුතේ කුසල් ක්‍රියාවන් පමණක්ම සිද්ධ කරන්න. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා පුතේ අපේ සසර ගමන කෙටි කරගන්න. අපි බලමු පුතේ 79 වෙනි පිටුව. 79 වෙනි පිටුවේ අන්තිම ඡේදය සඳහන් වෙනවා පුතේ. හොඳ ක්‍රියා හොඳ ප්‍රතිඵල උදා කරයි, සුගතියක ඉපදීමට උපකාරී වෙයි. බුදු දහමෙහි එබඳු හොඳ ක්‍රියා හඳුන්වන්නේ පින, කුසලය යනාදි වචනවලිනි. මෙසේ චේතනාව මුල් කොටගත් යහපත් හා
අයහපත් ක්‍රියාදාමයන් කර්ම නම් වේ. මිනිස්සු තිදොරින්ම කර්ම රැස් කරති. එනම් සිතින්, කයින් හා වචනයෙනි. මේ විදියට පුතේ පුද්ගලයා ගෙවෙන හැම තප්පරයකම කරන්නේ කුසලයක් එහෙමත් නැත්නම් අකුසලයක්. ඒ සඳහා මූලික වෙන්නේ පුතේ චේතනාවමයි. හිතින් හිතලා තමයි සියලු කර්ම සිද්ධ කරන්නේ. කුසල කර්ම කිරීමට පුද්ගලයා පොළඹවන ප්‍රධාන මූල ත්‍රිත්වයකි. ත්‍රිත්වය කියන්නේ පුතේ තුනක්. එහෙනම් කුසල් කර්ම කරන්නට පුද්ගලයා පොළඹවනවා පුතේ කුසල් මුල් තුනක්. ඒ තමයි අලෝභය, අද්වේෂය, අමෝහය. අලෝභය කියන්නේ පුතේ නිර්ලෝභී බව. පුතාලා දන්නවා ඇතැම් මිනිස්සු ඉන්නවා සමාජයේ කිසි කෙනෙකුට කිසි දෙයක් දෙන්නේ නැහැ. හරිම ලෝභයි. අපි ඒ වෙලාවට මතක් කරනවා හරියට අදින්න පුබ්බක සිටුවරයා වගේ කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටිය පුතේ අදින්න පුබ්බක කියලා සිටුවරෙක්. හරිම ලෝභයි. ඉතින් ඒ විදියට කෙනෙක් ලෝභී වෙනවා නම් පුතේ ඒක අකුසලයක් වෙනවා. හැබැයි කුසලයක් වෙන්න නම් නිර්ලෝභී විය යුතුයි. Tamanට හම්බ වෙන කිසි දෙයක් කිසිදු ලෝභකමකින් තොරව තව කෙනෙකුට දානය කරන්න පුළුවන් නම් පුතේ එතන තමයි තියෙන්නේ අලෝභය. ඒ වගේමයි අද්වේෂය. ද්වේෂයෙන් තොර බව. ද්වේෂය කියන්නේ පුතේ තරහ ගතිය. තරහව පුද්ගලයෙකුට හොඳ නැති ගුණ ධර්මයක් බව පෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒක අකුසල් ද්වේෂය අකුසල් මූලයක් වගේම පුතේ පුද්ගලයා තවන දෙයක් බවට පත් වෙනවා. නිරතුරුවම පුද්ගලයා මෙන්න මේ ද්වේෂයෙන් රත් වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ ගින්දර කියන දේ හොඳ නැති දෙයක් පුතේ. ගින්දර තුලින් කරන්නේ නිරතුරුව පිච්චෙන එක. එහෙමනම් මේ ද්වේෂ සහගත පුද්ගලයා හරියට ගිනි ගොඩක් වගේ නිරතුරුවම දැවෙමින් තමයි කාලේ ගත වෙන්නේ. අනෙක් අය කෙරෙහි හැම මොහොතකම කොයි වෙලේ බැලුවත් පුතේ තරහෙන්මයි ඉන්නේ. එහෙමනම් ඒ තරහ ගතියෙන් අයින් වෙන එක, ද්වේෂයෙන් තොර වීම තමයි පුතේ අනෙක් අයට මෛත්‍රී කිරීම තමයි අද්වේෂය වෙන්නේ. අමෝහය. මෝහය කියන්නේ පින්පව් විපාක ආදිය පිළි නොගැනීම. එහෙනම් ඕනෑම ක්‍රියාවක් පින තියෙනවා ඒ වගේම පවක් තියෙනවා. ඒ පිනට අනුව පින් විපාක ලැබෙනවා, කරන පවට අනුව පව් විපාක ලැබෙනවා. ආදි වශයෙන් පින පව මොකද්ද? ඊට අනුරූපව ලැබෙන විපාකය මොකද්ද කියන එක පුතේ නුවණින් විමසලා පිළිගැනීම තමයි අමෝහය වෙන්නේ. එහෙමනම් මෙන්න මේ කුසල් කර්ම නිර්ලෝභී බව, නිර්ලෝභී වෙන්නට නම් ලෝභකමින් ඉවත් විය යුතුයි. නැති බැරි කෙනෙක් ඉල්ලගෙන આવොත් අපිට යමක් දෙන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම හිතාමතා සංඝයා වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානය දීමට හැකි වෙන්න ඕනේ. අද්වේෂය කියන්නේ ද්වේෂයෙන් තොරවීම. තමන් ඉදිරියට එන ඕනෑම තරහකාරයෙක්, ඕනෑම හතුරෙක් ඉදිරියේ අපිට පුළුවන් නම් මෛත්‍රී සහගත වෙන්න. ඒක තමයි පුතේ අද්වේෂය වෙන්නේ. ඒ වගේමයි කරන ක්‍රියාවන් පින මොකද්ද පව මොකද්ද අඳුරගෙන නුවණින් විමසලා පින් පව් වල විපාක මොනවද කියලා පිළිගැනීම තමයි පුතේ අමෝහය වෙන්නේ. පුතාලට මේ රූප රාමුව දිහා බැලුවොත් හොඳින් අපිට අවබෝධ කරගන්නට පුළුවන් පුතේ කුසල් කරොත් ඒ පින් රැස් කිරීම හේතුවෙන්ම පුතේ ඊළඟ භවයේදී හොඳ තැනක උපත ලබන්නට පුළුවන් වෙනවා.
කිසි දෙයකින් අඩුවක් නැහැ, කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ පුතේ මාළිගයක් කියලා. මාළිගයක් වැනි ගෙයක් හදලා හොඳ වාහනයක් තියාගෙන හොඳින් කාටවත් කරදරයක් නැතුව සැපසේ ජීවත් වෙන්නට පුළුවන් පුතේ. නිරතුරුවම කුසල් රැස් කිරීම තුලින්. ඊළඟ ආත්මෙත් ඒ වගේම නිරතුරුව දන් දීම තුලින් සසර හැමදාමත් මේ විදියට සැප ලබන්නට පුළුවනි. පුතාලට මේ රූපරාමයේ දකින්නට පුළුවනි මේ නිවසේ ජීවත් වෙන සුනකයා නැත්තම් බල්ලා. අර පුතාලට මතක් වෙන ඇති තෝදෙය්‍ය බමුණගේ කතාව. සුබ මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවාම බුදුරජාණන් වහන්සේ අන්තිමට තෝදෙය්‍ය බමුණ පිළිබඳව සුබ තරුණයාට තෝදෙය්‍ය බමුණා කියන්නේ සුබ මානවකයාගේ තාත්තා. ඒ සුබ මානවකයාට තෝදෙය්‍ය බමුණා නිවසේම බල්ලා වෙලා උපත ලැබලා තියෙනවා කියන එක කිව්වම මේ සුබ තරුණයාට හරියට දුක හිතුනම බොරුවක් නම් ඒක කොහොමද සපත කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේම පැවරුමක් දෙනවා මේ සුබ තරුණයාට. අපිට මේ එහෙනම් පාසල් වල අද අපි ක්‍රියාත්මක කරන පැවරුම් ක්‍රමයේ පුතේ එදා බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට පැවරුම් ක්‍රමයේ පෙන්නලා දීපු දේ තමයි අපි අද මේ පැවරුම් දිගටම අරගෙන යන්නේ. මේ හොඳ පැවරුමක් දෙනවා සුබ තරුණයාට. මොකද්ද දෙන්නේ? අද ගෙදර ගිහිල්ලා මේ ගෙදර ඉන්න බල්ලා හොඳට නාවලා ඒ විදිහට දවස් 2ක් 3ක් හොඳින් නාවලා හොඳට කණ්ඩ බොණ්ඩ දීලා සලකලා අන්තිමට බල්ලා රැට නිදා ගන්නට යද්දි හොඳින් හිස අතගාලා කනට කරලා කියනවා තාත්තා ඒ කාලේ හම්බ කරපු වස්තුව කොහෙද තිබ්බේ කියලා අහන්න කිව්වම පුතේ මේ සුබ තරුණයාට ඇත්තටම ඒක කරන්න අමාරුයි. මොකද තමුන්ගේ තාත්තා ගෙදර බල්ලෙක් වෙලා ඉන්නවා කියලා පිළිගන්න පුතෙක් අකමැති. හැබැයි පුතේ ඉතින් තෝදෙය්‍ය බමුණගේම පුතානේ. එතකොට එයත් ආස ඇති වස්තුවට. අන්තිමට බුදුහාමුදුරෝ කියපු විදියට මෙයා අර බල්ලව නාවලා කරලා හොඳට පවුඩර් දාලා හොඳින් සලකලා හොඳට කන්න බොන්න දීලා රෑ නින්දට ගිය වෙලාවේ බල්ලගේ හිස අත ගාලා කනට කරලා අහනවා දැන් පුතේ බල්ලට තාත්තා කියන එක හරි අමාරුයිනේ. හැබැයි අමාරුවෙන් හරි මේ සුබ මානවකයා ඒ දේ කළා. කනට කරලා අහනවා තාත්තේ මං වෙනුවෙන් හම්බ කරපු වස්තුව කොහෙද තියෙන්නේ? එහෙම අහලා ওই විදියට පුතේ එක දවසෙම වස්තුව පෙන්වුවේ නැහැ. දවස් කීපයක් ওই විදියට දවස් 2-3ක් ওই විදියටම කරාම පස්සේ දවසක මේ සුනකයා දුවගෙන යනවා පුතේ වත්තේ කෙළවරට. සුබ තරුණියත් ඒ පිටිපස්සේ දුවගෙන යනවා. ගිහිල්ලා මෙයා බිම හාරනවා අත් දෙකින්ම. පුතාලා දැකලා තියෙනවානේ බල්ලෙක් කොහොමද බිම හාරන්නේ කියලා. ඉතින් මෙයා අත් දෙකින්ම බිම හාරගෙන යනවා. ගිහිල්ලා හොම්බ බිමට තියලා පෙන්නනවා මෙන්න මෙතන තමයි වස්තුව තියෙන්නේ කියලා. ඉතින් මේ සුබ තරුණයා ඊට පස්සේ එතන වල හැරීමට අවශ්‍ය ආම්පන්න ගෙනියලා බිම හාරලා බලනකොට පුතේ ඇත්තටම රන් කහවණු මසුරන් කෝටි ගණන් තැන්පත් කරලා තියෙනවා මේ පොළව යට. ඉතින් ඒ වෙලාවේ සුබ තරුණයා පිළිගන්නවා මේ බුදුරජාණන් වහන්සේ කියන දේ උන්වහන්සේගේ දහම ඇත්ත තමයි ඒ කියපු විදියටම. නැත්තම් මේ මෙයා කීයටවත් හිතන්නේ නැහැ එයාගේ තාත්තා ගෙදර බල්ලෙක් කියලා කියලා. මේකේ සත්‍යතාවය සුබ තරුණයා අත්දැකීමෙන්ම විඳිනවා පුතේ.
අපිට මේකෙන් ගන්න තියෙන්නේ පුතේ එදා අදින්න පුබ්බක සිටුවරයා වගේම මේ තෝදෙය්‍ය බමුණත් මහා ලෝභී පුද්ගලෙක්. එහෙමනම් ඒ අධික විදියට ලෝභ කිරීම පුතේ අපේ ජීවිතේ නොවටිනා දෙයක්. මෙතෙන්දී ඉස්මතු කරලා පෙන්වන්නට අදහස් කළේ පුතේ මේ කර්ම හා විපාක පාඩම තුලින් අපි ජීවත් වෙන කාලය පුංචි කාලයක් පුතේ. අපි මේ ටික කාලයකට තමයි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ. අපි ඉපදුනා නම් දවසක මැරෙනවා. ඒක තමයි කර්මය හා විපාකය කියන්නේ. හැබැයි ඒ ජීවත් වෙන කාලය තුල පුතේ අපි හොඳ දේ කරොත් ඊට අනුරූපව අපිට හොඳ විපාක කුසල් විපාකම ලැබෙනවා මේ ආත්මෙදිත් ඊළඟ ආත්මෙදිත් සසර පුරාවටම. අපි අකුසල් කර්ම කරොත් ඊට අනුරූපව පුතේ අකුසල විපාක ලැබෙනවා මේ ආත්මෙත් ඊළඟ ආත්මෙත් සංසාරේ පුරාවටම. එහෙමනම් අපි හරි ප්‍රවේශම් විය යුත්තේ පුතේ. මොකද කර්ම රැස් කරනකොට අපිට දැනෙන්නේ නැහැ මේවා කුසල්ද අකුසල්ද. මේවා කරොත් අපි කොහේ යයිද? ගොඩක් වෙලාවට මිනිස්සු ඒ ගැන නොහිතා තමයි පුතේ කර්ම රැස් කරන්නේ. හැබැයි ඒ රැස් කරපු කර්ම වලට විපාක ලැබෙනකොට පුතේ ඒක හරිම භයානකයි. මොකද මේ වගේ විශාල ගෙවල් වල පුතාලා දැකලා තියෙනවා බල්ලෝ ඇති කරන ආකාරය. හරි ආදරෙන් බොහොම මිනිස්සුන්ට නැති ඇතැම් දිලිඳු පවුල් වල මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ වේලක් හොයා ගන්නට විදිහක් නැතුව ඉන්නවා පුතේ. නමුත් මේ වගේ විශාල මන්දිරවල විශාල ගෙවල් වල ඇති කරන බල්ලෙකුට පුතේ මාසෙකට 60-70,000ක් යට වෙනවා. කෑමට, බෙහෙත් වලට, ඒ වගේම විටමින් ගැනීම සඳහා. දැන් මේ නිවසෙත් මේ සුනකයා මීට කලින් මේ ගෙදරම හිටිය කෙනෙක් විය යුතුයි කියලා පුතේ මේ රූපේ දකිනකොට අපිට හිතන්නට පුළුවන්. මේ චූටි බබා බලන්න මොන තරම් ආදරෙන් මේ සුනකයාත් එක්ක සමීප සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. එහෙමනම් මේ බල්ලත් මේ චූටි දරුවට හපන්නේ සැර කරන්නේ කිසි දෙයක් නැහැ. පෙර ආත්මික මේ දරුවගේම ඥාතියෙක් විය යුතුයි මේ නිවසේ මේ විදිහට තිරිසන් ආත්මයක් ලබාගෙන ඇවිත් ඉන්නේ. එහෙමනම් පුතේ අපි මහන්සි ගන්නට ඕනේ ජීවත් වෙලා ඉන්න කාලෙදී මේ විදියට පුළුවන් හැම වෙලාවකම කුසල් කර්ම පමණක්ම රැස් කරන්නට බුදුරජාණන් වහන්සේට දානෙ පිළිගැන්වීම මල් පහන් පූජා කිරීම ඒ වගේම නැති බැරි කෙනෙක් ගෙදරට ආවොත් ඒ අයට තියෙන යමක් දීලා සංග්‍රහ කිරීම පිඩුසිඟා වඩින මහා සංඝයා වහන්සේට ඒ මොහොතේ තියෙන දෙයකින් දානය දීම මේ වගේ පුතේ අපි කුසල් කර්ම කරොත් ඊට අනුකූලවම තමයි පුතේ හොඳ විපාකමයි ලැබෙන්නේ අපිට සුගතියෙහි උපත ලබන්නට පුළුවන්. ඒ වගේම තමයි අකුසල කර්ම කරොත් කුසල් කර්ම කරොත් පුතේ සුගතියක උපත ලබනවා. ඒ වගේමයි අකුසල කර්ම. අකුසල කර්ම කිරීමට පුද්ගලයා පොළඹවන ප්‍රධාන මූල තුනක් තියෙනවා. මොනවද අකුසල් මුල් තුන? ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය කියන්නේ පුතේ සම්පත් පිළිබඳව තියෙන ඇල්ම. අපි හැම මොහොතකම පුතේ අපි මහන්සි ගන්නේ වස්තුව ගෙනල්ලා ගොඩ ගහ ගන්නට නැත්තම් සම්පත් ගොඩ ගහ ගන්න. ඒක තමයි ලෝභකම. නැති බැරි කෙනෙක් ඉල්ලගෙන ආවොත් අපි දෙන්නට හරි ලෝභයි. ඒක අපි ළඟ තිබිය යුතු නැති ගුණ ධර්මයක්. මොකද ලෝභකම වැඩි වුණොත් අර තෝදෙය්‍ය බමුණ අදින්න පුබ්බක සිටුවරයා වගේ පුතේ අපිට මරණින් මත්තේ
දුගතියක තිරිසන් ආත්මයක උපත ලබන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැම මොහොතකම මහන්සි ගන්න ඕනේ පුතේ නිර්ලෝභී පුද්ගලයෙක් බවට පත් වෙන්නට. ඒ වගේම ද්වේෂය. ද්වේෂය කියන්නේ අන් අය පිළිබඳ ඇති විරුද්ධවාදී බව. ඒක හොඳ නැති ගුණ ධර්මයක්. ද්වේෂය කියන්නේ පුතේ ගින්දර වගේ. එහෙනම් මේ ගින්නෙන් නිතරම පිච්චි පිච්චි දැවි දැවි ඉන්නවට වැඩිය හොඳම දේ පුතේ මෛත්‍රී සහගත වීම. ඒ වගේම මෝහය. පින්පව් විපාකාදිය නැතයි සිතීම. ගොඩක් අය හිතනවා ඔය පින් කියන්නේ බොරු. මොන පව්ද? මොන අපායද? මොන දිව්‍ය ලෝකද? ඔහොම කියන අය පුතේ අපිට අද සමාජයේ ඕන තරම් දකින්නට පුළුවනි. නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සදාකාලිකයි. ඒ ධර්මයේ නිරතුරුව හැම තැනකම සඳහන් වෙනවා අපාය සහ දිව්‍ය ලෝකය තියෙන බව. අපිට පුළුවන් ඒ සඳහා ත්‍රිපිටකය පොත්පත් පරිශීලනය කරලා මේ අපාය සංකල්පය දිව්‍ය ලෝක සංකල්පය බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කරලා තියෙනවද මේවා ඇත්තද කියලා අපිටම හොයා බලන්නට. එහෙමනම් පුතේ මෝහය කියන්නේ පින්පව් විපාක පිළි නොගැනීම. මේ විදියට පුතේ නිරතුරුවම අකුසල් කරන අය මරණින් මතු මෙන්න මේ විදිහ දිලිඳු වෙලා උපදින්නට පුළුවනි. දන් නොදුන්න පුද්ගලයා නිරතුරුවම පුතේ ආර්ථික ප්‍රශ්නවලට මැදි වෙලා කන්න බොන්න දෙයක් නැතුව ඉන්න හිටින්න හරියට තැනක් නැතුව දුක් විඳින්නට සිද්ධ වෙනවා. එහෙමනම් අපි මහන්සි ගත යුතු වෙන්නේ පුතේ නිරතුරුවම අකුසලයෙන් මිදී කුසල් පමණක්ම රැස් කරන්නට. මොකද කුසල් අකුසල් පිළිබඳව පිළිගැනීමකින් තොරව කටයුතු කිරීම නිසාම පුතේ නිරතුරුව ඒ ගැන පිළිගැනීමකින් තොරව ගෙවෙන හැම මොහොතකම කුසල් අකුසල් රැස් කරමි. මේ යන ගමන නැවතීමක් ඇත්තෙම නෑ පුතේ. සංසාරික සත්වයා නිරතුරුවම පුනර්භවයට හිමිකම් කියන්නේ පුතේ මේ කුසල් අකුසල් රැස් කිරීම හේතුවෙන්. ඒ නිසා මේ කය වචනය මනස කියන තිදොරින් සිද්ධ කරනු ලබන දස අකුසල් වලින් අපි ඈත් විය යුතුයි. ලෝභ, ද්වේෂ, මෝහ කියන කුසල් මුල් තුන පෙරදරි කරගෙන තමයි පුතේ මෙන්න මේ දස අකුසල් සිද්ධ කරන්නේ. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය කියන වැරදි තුන පුතේ අපි කයෙන් කරන වැරදි. දස අකුසල් සිද්ධ කරනවා කය වචනීය මනස කියන තුන් දොරින්ම. එහෙමනම් සත්තු මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදව හැසිරීම කියන අකුසල් තුන අපි කරන්නේ අපේ ශරීරයෙන්. ඒ වගේම වචනෙන් කරනවා වැරදි හතරක්. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම හා හිස් වචන කීම. බොරු කීම පුතාලා දන්නවා. කේලම් කීමත් දන්නවා. පරුස වචන කියන්නේ පුතේ මෙතෙන්දී තව කෙනෙක්ගේ හිත රිදෙන විදියට කේන්තියෙන් තරහෙන් කතා කිරීම. හිස් වචන කියන්නේ පුතේ කිසිම තේරුමක් නැති, එලවටත් නැති, මෙලවටත් නැති ප්‍රකාශ. උදාහරණයක් විදියට ගත්තොත් පුතේ අපි ඊයේ රූපවාහිනියේ බලපු නාට්‍යයක් පිළිබඳව අද දවසේ කතා කළොත් ඒක තමයි හිස් වචනය වෙන්නේ. එහෙම නැත්නම් රූපවාහිනියේ ගිය මැච් එකක් බලලා ඒ ගැන අපි අද කතා කරොත් මොකද ඒ අය දහස් ගණනින් ලක්ෂ ගණනින් මුදල් හොයලා ඉවරයි. හැබැයි අපි ඒ ගැන අද පැය ගණන් වරු ගණන් කතා කර කර හිටියොත් දෙතුන් දෙනෙක් එකතු වෙලා ඒක තමයි පුතේ හිස් වචනයක් බවට පත් වෙන්නේ. එහෙමනම් වචනයෙන් කරන වැරදි 4යි, කයෙන් කරන වැරදි 3යි. මනසෙන් සිද්ධ කරන වැරදි 3ක් තියෙනවා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය.
අවිද්‍යාව කියන්නේ පුතේ දැඩි ලෝභය. මේක හිතේ ඇතිවෙන ස්වභාවයක්. ව්‍යාපාදේ කියන්නේ දැඩි තරහ. ඒකත් හිතේ ඇතිවෙන ස්වභාවයක්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම. ඒ කියන්නේ තුනුරුවම් පිළිබඳ කිසිදු විශ්වාසයක් නැතිකම. මෝඩකම කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියම තමා පුතේ. එහෙනම් දැඩි ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය මනසින් ඇති කෙරෙන අකුසල්. මෙන්න මේ දස අකුසලයෙන් ඈත් වෙලා පුද්ගලයා නිරතුරුවම කුසල කර්මම කළ යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ. 68 වෙනි පිටුවට 68 වෙනි පිටුවේ සඳහන් වෙනවා පුතේ මේ දස අකුසල් මොනවද කියන එක. පුතාලට එතෙන්දි පේනවා සත්ත්ව ඝාතනය, හිංසනය, ප්‍රාණඝාතයේ විදියටත්, සොරකම, අනුන්ගේ දේ ගැනීම ආදී අදත්තාදානයත්, කාම මිත්‍යාචාරය කියන්නේ පුතේ වැරදි කාම සේවනය. ඒ වගේම මුසාවාද, බොරු කීම, අනුන් රැවටීම, පිසුනා වාච කේලම් කීම, අනුන් බිඳුවීම, පරුසා වාච පරුස වචන කීම හා රළු වචන කීම, සම්පප්පලාප කියන්නේ හිස් වචන නිසරු වදන් දෙඩීම. 8 අවිද්‍යාව, 9 ව්‍යාපාදේ, 10 මිත්‍යා දෘෂ්ටිය. දැඩි ලෝභය, තරහ, වැරදි දැකීම. මෙන්න මේ විදියට පුතේ දස අකුසල් ටික පෙන්නලා දෙනවා. එහෙනම් මේ හිත, කය, වචනය කියන දොරටු තුනෙන් අපි නිරතුරුව සිද්ධ කරනු ලබන දස අකුසලයෙන් ඈත් වෙලා අපිට පුළුවන් වෙන්නට ඕනි පුතේ මෙන්න මේ විදියට දස කුසල් වල නිරත වෙන්නට. කය, වචනය, මනස කියන තිදොරෙන් පුතේ අපි කරන අකුසලයෙන් ඉවත් වෙනවා කියන්නේ අපි කුසල් වර්ධනය කරනවා කියන එකයි. එහෙනම් කොහොමද අකුසලයෙන් වෙන් වෙලා කුසල් වර්ධනය කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම. ඒ කයෙන් කරන වැරදි තුනෙන් වළකිනකොට අපිට කයෙන් කුසල් කිරීමට පුළුවන්. ඒ වගේමයි බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. මේ විදියට වචනෙන් කෙරෙන වැරදි හතරෙන් ඉවත් වෙනකොට අපි වචනෙන් කරන්නේ පුතේ කුසලයක්. අවිද්‍යාවෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීම, මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම. මනසින් සිදුවන වැරදි තුනෙන් ඉවත් වෙනකොට පුතේ අපි කරන්නේ කුසලයක්. එහෙමනම් මේ විදියට කය, වචනය, මනස කියන තුන් දොරින් අපිට පුළුවන් පුතේ නිතරම අකුසලයෙන් ඈත් වෙලා කුසල් කරන්න. ඒ තුන් දොරින් කරන කුසල් වලට අපි කියනවා දස කුසල් කියලා. එහෙමනම් අපි මේ විදියට ප්‍රාණඝාතයෙන් ඉවත් වෙනකොට ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. සොරකම් කිරීමෙන් ඉවත් වෙලා සොරකමින් වැළකෙනවා. කාම මිත්‍යාචාරයෙන් ඉවත් වෙලා කාම මිත්‍යාචාරයෙන් වැළකෙනවා. බොරු කීමෙන් ඉවත් වෙලා බොරු කීමෙන් වැළකෙනවා. කේලම් කීමෙන් ඉවත් වෙලා කේලම් කීමෙන් වැළකෙනවා. පරුස වචන කීමෙන් වැළකෙනකොට පරුස වචන කීමෙන් වැළකෙනවා. හිස් වචනෙන් ඉවත් වෙලා හිස් වචන කීමෙන් වැළකෙනවා. අවිද්‍යාවෙන් ඉවත් වෙලා අවිද්‍යාවෙන් වැළකෙනවා. ව්‍යාපාදයෙන් ඉවත් වෙලා ව්‍යාපාදයෙන් වැළකෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් වළකිනවා. මේ විදිහට අපිට පුළුවන් පුතේ දස අකුසල් වලින් ඉවත් වෙලා දස කුසල් වර්ධනය කරන්නට. පුතාලට පේනවා අකුසල මුල් තුනක් කුසල් මුල් තුනක් සඳහන් කරමින් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ පුතේ නිරතුරුවම කුසල් වර්ධනය කරන ලෙසට. එහෙමනම් පුතේ කුසල් මොනවද අකුසල් මොනවද කියලා පුතාලා දැන් දන්නවා. විහිළුවකටවත් පුතේ අපි බොරු කිව්වොත් ඒක පාපයක්. ප්‍රාණඝාතය ගත්තොත් පුතේ අපි හිතනවා ප්‍රාණඝාතය කියන්නේ මිනිස්සෙක් මරණ එක.
අලියෙක් මරණ එක, කොටියෙක් මරණ එක ඒ විදියට ලොකු සත්තු ගැන, මිනිස්සු ගැන විතරයි පුතේ අපි හිතන්නේ. හැබැයි ගෙදර ඉන්න පූසට පාරක් ගැහුවොත් ඒත් පුතේ පවමයි. ලොකු සතත්, පොඩි සතත් කාට දඬුවමක් දුන්නත් අපිට රැස් වෙන්නේ පාපයක් පමණයි. ඇඟේ වහන පුංචි මදුරුවාට ගැහුවත් පුතේ ඒත් ප්‍රාණඝාතයමයි. අලියෙක් මැරුවත් ඇඟේ වහන පුංචි මදුරුවා මැරුවත් පුතේ ඒත් තව ජීවියෙකුගේ ප්‍රාණය තොර කිරීම තමයි අපි සිද්ධ කළේ. එහෙමනම් පුංචි වුණත් සතෙක් මැරුවා නම් පුතේ අපි ප්‍රාණඝාතයට අහු වෙනවා. හොරකම් කිරීම අපි හිතන්නේ බැංකුවක් කඩනවා, ඒ වගේම ගෙයක් බිඳලා කෝටි ගණන් හොරකම් කරන එක නෑ පුතේ. පුංචි දේ අපි හිතන්නේ අපේ අම්මා ෆෝන් එක තියලා කුස්සියට ගිහිල්ලා එන ටිකට අපි යාළුවෙකුට හොරෙන් කෝල් එකක් ගත්තොත්, හොරෙන් මැසේජ් එකක් ගැහුවොත් පුතේ ඒකත් අපේ හොරකම. එහෙනම් අපි ඒ වගේ පුංචි සියුම් හොරකමක්වත් පුතේ නොකළ යුතු වෙනවා. කාම මිත්‍යාචාරය. අපි පාසල් ශිෂ්‍යෝ පුතේ. එහෙමනම් මේ කාම මිත්‍යාචාරය කියන පාපකාරී ක්‍රියාව ස්ත්‍රී විවාහ වුණ ස්ත්‍රිය වෙන පුරුෂයෙක් කරා ගියොත් තමන්ගේ පුරුෂයා ගෙදරින් දැද්දි ඒක කාම මිත්‍යාචාරය වෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳ ගෙදරින් දැද්දි තව කෙනෙක් පිටුපස ගියොත් ඒකත් කාම මිත්‍යාචාරය. ඒ වගේම තමයි පුතේ වර්තමානයේ පාසල් ශිෂ්‍යෝ වැරදි වලට පෙළඹෙනවා. නොදැනුවත්කමින් හෝ පුතේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළුවන හැටිය ගෙදරට අම්මට තාත්තට බොරු කියලා වැරදි තැන්වලට යනවා පුතේ. එහෙම වුණහම කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කර නොගත්තොත් පුතේ ඒකත් කාම මිත්‍යාචාරයමයි. බොරු කීම විහිළුවකටවත් පුතේ අම්මට තාත්තට බොරුවක් නොකිය යුතුයි. ඒ දෙන්නට අපි ඇත්ත කියන්නට පුරුදුනොත් පුතේ කිසි කෙනෙකුට අපිට බොරුවක් නොකියා ඉන්නට පුළුවන්. ඇත්තම කතා කරන්නට පුළුවනි. ගෙයි ඇතුලේ අපි ඇත්ත කතා කළොත්. කේලාම් කීම. වර්තමානයේ පුතේ ආයතනයක් ගත්තොත් අසල්වාසී නිවෙස් දෙකක් ගත්තොත් බොහෝ පිරිස් පුරුදු වෙනවා පුතේ කේලාම් කියලා පුද්ගලයෝ අතර තියෙන සමගිය නැති කරන්න. පුද්ගලයෝ දෙදෙනෙක් අතර තියෙන සමගිය අසමගියක් බවට පත් කරන්නට කේලම තුලින්. ඒක ගොඩක් පව් පිරෙන ක්‍රියාවක්. පරුස වචන. අපි තව කෙනෙක්ගේ හිත රිදෙන්නට සැරෙන් කතා කරොත් පුතේ ඒක ලොකු පාපයක්. අපි නිතරම මෛත්‍රී සහගත වචනම කතා කළ යුතු වෙනවා. හිස් වචන කිසි කමකට නැති රූපවාහිනී නාට්‍ය Facebook මේවා විවේචනය කර ඉන්න එක පුතේ එලවටත් නැහැ මෙලවටත් නැහැ. අපිට පුළුවන් ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණක් ගැන කතා කරන්නට. අවිද්‍යාව දැඩි ලෝභය හොඳ නෑ පුතේ. අපිට පුළුවනි පාසල් ශිෂ්‍යෝ අපි පුංචි ළමයි. අපිට පුළුවන් අපේ ළඟ තියෙන දෙයක් යාළුවෙක් ඉගෙන ගන්නට අපහසු කෙනෙකුට අපේ ළඟ තියෙන පොතක් පැන්සලකින් හරි උදව්වක් කරන්නට. ලෝභයෙන් තොර වෙලා. ව්‍යාපාදයේ දැඩි තරහ. වර්තමානයේ රූපවාහිනියේ නිවුස් යනකොට පුතාලා දැකලා ඇති දැඩි තරහ නිසා තව කෙනෙකුට පිහියෙන් අනිනවා. බෙල්ල කපනවා. ඒ වගේ නොයෙකුත් මානසික හිරිහැර පොළු වලින් පහර දීලා මරනවා. ඒක තමයි පුතේ දැඩි තරහ කියන්නේ. මෙතන ව්‍යාපාදේ කියන්නේ පුතේ නිකම්ම තරහ නෙවෙයි. දැඩි තරහ. ඒ දැඩි තරහට තමයි පුතේ ඒ වගේ දරුණු අපරාධ කරන්නේ. එහෙනම් අපි ඒ වගේ වැළකිය යුතුයි. මිත්‍යා දෘෂ්ටිය.
වර්තමානයේ පුතාලා දකිනවා මිත්‍යා දෘෂ්ටිකයන් අපේ ලංකාවේ බහුලව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ශ්‍රී සද්ධර්මය වෙනස් කරන්නට විනාශ කරන්නට බොහෝ පිරිස් නොයෙකුත් රටවල් වලින් නොයෙකුත් සංගම් වලින් ආධාර අරගෙන බුදු දහම විකෘති කරන්නට මහන්සි ගන්න කොටස්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ, ධර්මය වහන්සේ, සංඝයා වහන්සේ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳ සැක පහල කරමින් නොයෙකුත් කුමන්ත්‍රණ අරගෙන යනවා. එහෙමනම් අපි ඒ අයට සහාය වීමත් සහාය දැක්වීම තුලින් අපිත් මිත්‍යා දෘෂ්ටිකයන් බවට පත් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පුතේ පහළ වෙන්නේ දඹදිව ජම්බුද්වීපයේමයි, ඉන්දියාවේමයි, ලක්දිව නොවේ. එහෙමනම් පුතේ අපි පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා සම්‍යක් දෘෂ්ටියම ඇති කරගන්න. මේ විදියට පුතේ අපි දස අකුසලයෙන් ඈත් වෙලා දස කුසල් වර්ධනය කළ යුතු වෙනවා. එහෙම වුණහම අපිට ලැබෙන්නේ කුසල් විපාක. අකුසලයෙන් ඈත් වෙනකොට ලැබෙන්නේ පුතේ කුසල් විපාක. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පුතේ මේ කර්මය ප්‍රභේදගත කරලා. කර්ම විෂය හරිම අමාරු විෂයක් පුතේ. මොකද මේක බුදුරජාණන් වහන්සේලාටම පමණයි තව කෙනෙකුට කර්ම විෂය විස්තර වශයෙන් පෙන්වා දිය හැකි වෙන්නේ. නමුත් පෘථග්ජන මිනිසුන් වන අපිට මේ ඉපදුන මිනිස් ආත්මයෙන් පුතේ අත් මිදෙන්නට මේ කර්ම විපාක පිළිබඳව දැනගත යුතුම වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ පෙන්නලා දෙන්නේ මේ කර්මයේ ප්‍රභේදගත කරලා අපේ ඉගෙනීමේ පහසුව සඳහා. අපිට මේ පාඩම බොහොම දීර්ඝ විදිහට තියෙනවා පුතේ. ඒ නිසා අපි මේ පාඩම විපාක දෙන කාලයේ අනුව කර්මයේ ප්‍රභේද 4 කතා කරලා ඉන් පසුව පුතේ විපාක දෙන ආකාරය අනුව එතනින් ඉදිරියට තියෙන කර්මයේ කොටස් අපේ දෙවනි කොටසින් ඉගෙන ගනිමු. එහෙමනම් පුතේ විපාක දෙන කාලයේ අනුව කර්මයේ ප්‍රභේද 4ක් තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම හා අහෝසි කර්ම වශයෙන්. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ පුතේ මෙලොවදීම විපාක දෙන කර්ම. උපපජ්ජ වේදනීය කර්ම කියන්නේ මරණින් මතු පළමු භවයේදී විපාක දෙන කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ දෙවන භවයෙන් පසු කවර හෝ භවයකදී විපාක දෙන කර්ම. අහෝසි කර්ම කියන්නේ විපාක නොදී අහෝසි වී යන කර්ම. අපි මේ 4 ගැන පුතේ විස්තර වශයෙන් කතා කරොත් පුතාලා 69 වෙනි පිටුව පෙරලා ගමු. 69 වෙනි පිටුවේ තියෙනවා පුතේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මොකක්ද කියන එක. මෙලොවදීම විපාක දෙන කුසල් අකුසල් කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම වේ. මෙම කර්මයේ මගින් ප්‍රවෘත්ති විපාක ලැබෙන අතර ප්‍රතිසන්දි විපාක නොලැබේ. ප්‍රවෘත්ති විපාක යන උපතේ සිට මරණය දක්වා වූ කර්මානුරූප විපාකය. ප්‍රතිසන්දි විපාක යනු මරණින් මතු නැවත උපතක් ලබා දීමට අදාළ කර්මානුරූප වූ බලපෑමයි. එහෙමනම් පුතේ ප්‍රවෘත්ති විපාකය කියන්නේ උපතේ ඉඳලා මරණය දක්වා කර්මානුරූප විපාක. අපි උපම් මොහොතේ ඉඳලා මරණය දක්වා පුතේ අපි කරන කර්මයන්ට අනුරූපවම විපාක විඳිනවා. ඒක තමයි ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කියන්නේ මරණයෙන් පස්සේ නැවත උපතක් ලබා දීමට අදාළ කර්මානුරූප. එතකොට
අපි කතා කරන්නේ මෙතෙන්දි ditta ධම්ම වේදනීය කර්ම. එහෙනම් මේ ආත්මේ කරන දෙයට පුතේ අපිට මේ ආත්මෙදිම විපාක ලැබෙනවා. හොඳ කුසල් කරොත් කුසල විපාකත්, අකුසල් කරොත් අකුසල විපාකත් ලැබෙනවා. උදාහරණ ගත්තොත් පුතේ පුතාලට මතකයි චුන්ද සූකර. එදා ජේතවනාරාමයේ පිටුපස බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දහම් දෙසනවා. චුන්ද සූකර ජේතවනාරාමයේ පිටුපස ඌරු මරමින් තමයි පුතේ ජීවත් වුනේ. ඒ කරපු අකුසල් වලට විපාක වශයෙන් පුතේ මේ චුන්ද සූකර මැරෙන අවස්ථාවේ බොහෝම සේ කෑ ගැහුවා කියනවා. ඒ කෑ ගහනකොට ඒ චුන්ද සූකරගේ කටහඬින් පිට වුණා කියන්නේ පුතේ ඌරෙක් කෑ ගහපු ආකාරය. ඌරෙක් කෑ ගහන්නේ කොහොමද? ඒ කටහඬ තමා කියනවා මේ චුන්ද සූකරගේ කටහඬින් පිට වුණේ. එහෙනම් පුතේ ඒක ditta ධම්ම විදිහට මෙලොවදීම ඒ අකුසල් විපාකය ලැබෙනවා. ඒ වගේම චින්චි මානවිකාව පුතාලට මතක ඇති බුදුරජාණන් වහන්සේ නිසා ගැබ්ගෙන ඉන්නවා කියලා චින්චි මානවිකාව ධර්මිටියක් බඩේ බැඳගෙන ධම්සපා මණ්ඩපේට දුවගෙන එනවා. ඇවිත් කියනවා මේ හොඳ කෙනෙක් නෙවෙයි. මේ මම බලන්න මම මේ ගැබ්ගෙන ඉන්නවා කියලා මහා බොරු ගොඩක් ගොතාගෙන එනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නිନ୍ଦා අපහාස කරනවා කියන එක පුතේ එසේ මෙසේ ලේසි වැඩක් නෙවෙයි. බොහෝ පව් රැස් වෙනවා. මරණයෙන් පස්සේ මේ චින්චි මානවිකාව දුගතියෙහි ගිහිල්ලා උපදිනවා. ඒ කියන්නේ අපාගත වෙනවා. දෙවෙනි කරුණ උපපච්ච වේදනීය කර්ම. මරණින් මතු පළමු ආත්ම භාවයේදී විපාක දෙන කර්මය උපපච්ච වේදනීය කර්මය නම් වේ. මෙම කර්ම ප්‍රවෘත්ති විපාක මෙන්ම ප්‍රතිසන්දි විපාකද ලබා දීමට සමත් වේ. අකුසල පක්ෂයෙන් මව මැරීම, පියා මැරීම, බුදුවරයෙකුගේ ලේ සෙලවීම, රහතුන් මැරීම, සංඝ ભેදය යන පංචානන්තරය පාප කර්ම සිදු කළ අයද කුසල පක්ෂයෙන් පංච අභිඥා, අෂ්ට සමාපatti ආදී ධ්‍යාන උපදවාගත් අයද කර්මයට අනුරූපීව දෙවන භවයේ සැප හෝ දුක් විපාක ලබති. එහෙනම් පුතේ මේකට හොඳ උදාහරණයක් තමයි දේවදත්ත තෙරුන් වහන්සේ. පුතාලට මතකයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මැරවීම සඳහා නාලාගිරි ඇතාට රාකල 16ක් පොවලෙවනවා. අවස්ථා කීපෙකදී මේ විදිහට උත්සාහ කළා. හැබැයි බැරි වෙනවා. කීප වතාවක් උත්සාහ දරලා අන්තිමේදී උන්වහන්සේම දේවදත්ත තෙරුන් වහන්සේම ගලක් පෙරලනවා. ඒ අවස්ථාවේ පුතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුලේ වැදිලා ඒ ගල් පතුර ලේ සෙලවීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඒ ලේ සෙලවීම සිද්ධ වුණා කියන්නේ පුතේ පංචානන්තරය පාප කර්මයන්ගෙන් එකක්. බුදු රදුන්ගේ ඇඟේ ලේ සෙලවීම. අවසානයේදී මේ දේවදත්ත තෙරුන් වහන්සේ ලෙඩ වෙනවා. මැරෙන්න ඔන්න දේවදත්ත තෙරුන් වහන්සේ අපවත් වීම සඳහා ඒ බව ඇඟට දැනෙනකොට හරියට බය වෙනවා පුතේ. සංඝයා වහන්සේලාට කියනවා ඉක්මනින් මාව අරන් යන්න ජේතවනාරාමෙට බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට එන්නට එනවා පුතේ. හැබැයි ජේතවනාරාම භූමියේදී ඇඳ මත උස්සගෙන ඇවිල්ලා මේ භික්ෂූන් වහන්සේලා දේවදත්ත තෙරුන් වහන්සේ ජේතවනාරාම භූමියේ අඩිය බිමට තියෙනකොටම පුතේ අපායට ඇදගෙන යනවා. ඒක තමයි උපපච්ච වේදනීය කර්මයේ සඳහා අපිට ගන්න පුළුවන් උදාහරණය. ඒ වගේම ඒ අකුසල කර්මය. කුසල කර්මය ගැන බැලුවොත් පුතේ පුතාලට මතකයි මට්ට කුණ්ඩලීගේ කතාව. අදින්න පුබ්බක සිටුතුමා මහා ලෝභී කෙනෙක්. අපි කියන්නේ පුතේ කුණු ලෝභය කියලා. හරිම ලෝභයි අදින්න පුබ්බක සිටුතුමා. මේ අදින්න පුබ්බක සිටුතුමාගේ පුතා තමයි පුතේ මට්ට කුණ්ඩලී. මට්ට කුණ්ඩලී ලෙඩ වුණාම
ගෙයි ඇතුලේ වස්තුව පෙනේ කියන බයට මට්ට කුණ්ඩලීට බෙහෙතක් කරන්නට යන්නේ නැහැ මේ අදින්න පුබ්බක සිටුවරයා. ගස්වලින් මල් කොළ පොතු ඒවා අඹරලා මේ සිටුවරයම බෙහෙතක් හදලා දෙනවා තමන්ගේ පුතාට. හැබැයි මේ පුතාගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ, දවසින් දවස උත්සන්න වෙනවා. මේ මට්ට කුණ්ඩලී මරණාසන්න වුණාට පස්සේ පුතේ ගෙදර වස්තුව පෙනෙයි කියලා ඇඳ එළියෙන් තියලා මට්ට කුණ්ඩලීව ගෙයින් එළිය කොටසේ ගෙනත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදේම ලෝකයේ තිහා බලනවා මං අද දවසේ කාටද පිහිට වෙන්නේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකින්න පුතේ මේ මට්ට කුණ්ඩලීව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලීට පිහිට වෙන අදහසින් එතනට වැඩම කරනවා. මට්ට කුණ්ඩලී බිත්තිය පැත්තට තමයි ඇඳේ හැරිලා ඉන්නේ. බොහෝම අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් වැටෙනවා මේ බිත්තියට. ඒ බුදුරජාණන් වහන්සේගේ රැස් මාලා දැක්කහම තමයි මට්ට කුණ්ඩලී ලොකු පැහැදීමකින් බුදුරජාණන් වහන්සේ දිහා බලන්නේ. ඒ එක්කම මට්ට කුණ්ඩලී මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ඇති වූ පැහැදීම හේතු කරගෙන මට්ට කුණ්ඩලේ දිව්‍ය ලෝකේ උපත ලබනවා. එහෙනම් පුතේ ඒ උදාහරණය අපිට ගන්න පුළුවන් උපපච්චනීය කුසල කර්මයේ සඳහා. ඊළඟට 3 අපරාපරිය වේදනීය කම්ම. අපරාපරිය වේදනීය කම්ම යනු දෙවන ආත්ම භාවයෙන් පසු කවර හෝ ආත්ම භාවයකදී විපාක දෙන කර්ම. සසර දුකින් නිදහස්ව නිවන් දක්නා ජාති දක්වා කිසියම් භවයකදී විපාක ලබා දීමට එම කර්ම සමත් වේ. පුතාලට මතකයි චක්කුපාල හාමුදුරුවෝ. එක ආත්මික වෛද්‍යවරයෙක් වෙලා තමයි මේ හිටියේ චක්කුපාල හාමුදුරුවෝ. දැන් මේ ආත්මේ චක්කුපාල හාමුදුරුවෝ හොඳින් ඉන්නවා. හැබැයි රහත් වෙනකොටම පුතේ S2 අන්ධ වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා විමසලා බැලුව බුදුරජාණන් වහන්සේ. පෙර ආත්මික වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා එයාගේ ගෙදර බැලමෙහි කරනවා කියලා පොරොන්දුව පිට S2 අසනීපේ හොඳ කරගත්ත කාන්තාවක් බැලමෙහි කරන්නට ආවේ නැහැ කියලා ඇය ගැන වෛර බැඳලා හොඳ උන S2 මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් අරන් සුව උන S2ට නැවතත් විස බෙහෙතක් දෙනවා දාන්න. ඒ විස බෙහෙත නිසා එයාගේ S2ම අන්ධ වෙනවා. අන්න ඒ පව නිසා තමයි පුතේ මේ චක්කුපාල හාමුදුරුවෝ රහත් වෙනවත් එකම S අන්ධ උනේ. එහෙමනම් පුතේ අපිට පේනවා මේ අකුසල් කිරීම හරි බලවත් බව. ඒකේ විපාක ලැබෙනකොට පුතේ අපිට හරි අමාරුයි ඒ විපාක විඳින්නට. මේ විදියට පුතේ බෞද්ධ සාහිත්‍ය තුල ඕනෑ තරම් අපිට මේ කර්ම විපාක සඳහා උදාහරණ හොයා ගන්නට පුළුවනි. ඒ වගේම අහෝසි කර්මයේ කතා කරොත් විපාක නොදී අහෝසි වී යන කර්ම අහෝසි කර්ම නම් වේ. කිසියම් පුද්ගලයෙකු සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පැමිණ පිරිනිවන් පෑ විට පෙර කරන ලද කර්ම විපාක දීමට අවස්ථාවක් නොලැබේ. නිශ්චිත අවස්ථාවෙහි විපාක දීමට ඉඩ නොලැබීමෙන් අවිපාක බවට පත්වන කර්ම මෙනමින් හැඳින්වේ. ඒ කියන්නේ පුතේ කරපු කුසලයක් හෝ අකුසලයක් හෝ විපාක දෙන්නට අවස්ථාවක් නොමැති වෙන කර්ම තමයි අහෝසි කර්ම වෙනවා කියන්නේ. ඒ කියන්නේ අහෝසි වෙලා යනවා, නැති වෙලා යනවා. එක උදාහරණයක් අපි බලමු පුතේ. අඟුලිමාල තෙරුන් වහන්සේ. පුතාලට මතකයි අඟුලිමාල කියන්නේ පුතේ අර අහිංසක කුමාරයා. අහිංසක යාළුවන්ගේ වරදින් ගුරුවරයාට බොරු කේලම් කියලා ගුරුවරයාගේ පැවරුමක් ඔස්සේ තමයි මේ අහිංසක කුමාරයා අඟුලිමාල කෙනෙක් වෙන්නේ. මේ අඟුලිමාල වුණාට පස්සේ පුළුවන් තරම් මිනිස්සු මැරුවා පුතේ. මිනී මරමින් ඇඟිලි 10 සම්පූර්ණ කරන්නට යනවා. ඇඟිලි 10 කිව්වට පුතේ හරියටම 1000ක් වෙනකන් මිනිස්සු හරියටම 1000ක් මැරුවා වෙන්න බෑනේ. මොකද අද වගේ ඩීපීසර් තිබුණ නැහැ කපන ඇඟිල්ල ගෙනල්ලා තැම්පත් කරලා තියන්නට. එහෙනම් ඒ කපන ඇඟිල්ල ගෙනියලා
කැලේ කොහේ හරි ගහක් යට ගල් කුලක එහෙම තමයි තියලා ආවේ. ඊට පස්සේ දවස් දෙකකින් බලනකොට ඒවට පණුවෝ ඇවිල්ලා ඇඟිලි කුණු වෙලා නරක් වෙලා සමහර විට ලේ ගලන ගමන් කපලා තිබ්බම කපුටු වෙවිත් අරන් යනවා. මේ වගේ දේ සිද්ධ වෙන්න ඇති පුතේදා. හරියටම දහසක් මැරුවා කියන්නට අපිට අමාරුයි. නමුත් අඟුලිමාල පුළුවන් තරම් මිනිස්සු මැරුවා මේ ගුරු පඬුර දීම සඳහා. එදා සිරිත වෙලා තිබ්බේ ගුරුවරයාගෙන් ශිල්ප ඉගෙන ගත්තා නම් පුතේ ගුරු පඬුරු දිය යුතුයමයි. එහෙනම් නැත්තම් ගුරු පඬුරු දීමට නොහැකි අය කලේ පුතේ gedara බැල මෙහෙ කරන එක. ඉතින් අහිංසක කියන්නේ හොඳ සල්ලි තියෙන පුරෝහිත බමුණා කොසල් රජතුමාගේ පුරෝහිත බමුණාගේ පුතා. ගුරු පඬුරු පොරොන්දුවෙන් තමයි ශිල්ප ඉගෙන ගත්තේ. හැබැයි ගුරුවරයා අර වැරදි වැටහීමක් ඇතුව තමයි වැරදි පැවරුමක් දුන්නේ. අවසානයේදී කොහොම හරි එයා පෙර පින් කරලා තිබුණ නිසා මේ අහිංසක කුමාරයා හරි පින්වන්ත කෙනෙක්. පෙර පින් කරලා තිබුණ නිසා පුතේ බුදුරජාණන් වහන්සේ එදා උදේ ලෝකය දිහා බලනවා මං අද කාටද පිහිට වෙන්නේ කියලා. අඟුලිමාල එදා උදේ පිටත් වෙන්නේ මගේ අම්මා මරලා හරි මම ඇඟිලි දහස සම්පූර්ණ කරනවා කියලා. එදාම තමයි අම්මත් මන්තානි බැමිණිය කැලේට යනවා මගේ පුතා බේර ගන්න ඕනි කියලා. මොකද කොසල් රජතුමා පිරිවරක් එදා කැලේට යවන බව එයා දැනගන්නවා. රාජපුරුෂයන්ට අහු වුණොත් පුතා මරයි කියන දැඩි වේදනාවෙන් තමයි පුතේ මන්තානි බැමිණිය කැලේට යන්නේ. බුදුරජාණන් වහන්සේට මේක පේනවා. ඒ නිසා උන්වහන්සේ මෙතෙන්ට මැදිහත් වෙන්නේ අඟුලිමාල ආනන්තරේ පාප කර්මයට අහු නොවෙන්නට. නැතිනම් මව මැරීම කියන ආනන්තරේ පාප කර්ම කළා නම් අදටත් අඟුලිමාල අපාගත වෙනවා. හැබැයි අවසානයේදී බුදුරජාණන් වහන්සේගේ මැදිහත් වීම නිසා පුතේ අඟුලිමාල සොරා නෙවෙයි අඟුලිමාල මහ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. පුතාලා දන්නවා අඟුලිමාල මහ රහතන් වහන්සේ එදා ගැබ්බර වෙලා හිටිය බබෙක් හම්බ වෙන්නට ගිය අම්මා කෙනෙක් විඳින වේදනාව දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා මට පිහිට වෙන්න විදිහක් කියන්න මේ අම්මට හරි වේදනාවෙන් කෑ ගහනවා අතර මඟදී දැකපු කෙනෙක්. අද වගේ ඉස්පිරිතාල තිබුණේ නෑ පුතේ. අද වගේ නර්සින් හෝම් තිබුණේ නෑ. ප්‍රයිවට් හොස්පිටල් තිබුණේ නැහැ. එතකොට එදා ගෙදර තමයි පුංචි දරුවෝ ඉපදුනේ. මේ දුප්පත් කාන්තාවකට මේ විඳින වේදනාව බලාගෙන ඉන්න බැරි නිසා තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවම පරිත්තඤ්ඤම් බනන්තස්ස නිසින්නට්ඨාන දෝවනං මෙන්න මේ ගාථාව දේශනා කරනවා. ඊට පස්සේ මේ අඟුලිමාල හාමුදුරුවෝ ඇවිල්ලා මේ අම්මා ළඟ සත්‍යක්‍රියාවක් කරනවා. මම සිවුර දාගත්තට පස්සේ මම පව් කරා නම් කරේ මහාන වෙන්නට කලින්. හැබැයි මම මහානකම ගත්ත දිනේ සිට කිසිම සතෙක්ගේ ජීවිතයක් තොර කළේ නැහැ. ඒක මම මේ කරන ප්‍රකාශයේ සත්‍යය නම් මම පැවිදි වෙස් ගත්තට පස්සේ කිසිම සත්වයෙකුගේ ජීවිතය තොර කළේ නැහැ. මම මේ කරන ප්‍රකාශයේ සත්‍යය නම් මේ අම්මට කිසිදු අමාරුවෙන් තොරව මේ දරුවා ලැබේවා කියලා අඟුලිමාල හාමුදුරුවෝ සත්‍යක්‍රියාවක් කරනවා පුතේ. ඒක ඒ විදියට මේ අම්මට කිසි අමාරුවක් නැතුව ඒ සැනකින් ඒ දරුවා උපදිනවා. ඒ නිසා තමයි එදා ඉඳලා අද වෙනතෙක් අපි බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට පුතේ සෙත් පතලා අඟුලිමාල පිරිත දේශනා කරන්නේ. ඉතින් මෙන්න මේ කරපු පින් බලයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේට අර මහාන වෙන්නට කලින් මිනිසුන්ගේ ජීවිත
විනාශ කරාට මිනිස්සු ජීවිතක්ෂයට පත් කළත් ඒ අකුසල් විපාකය අකුසල් කර්මය සඳහා විපාකයක් නොලැබී යනවා. උන්වහන්සේ රහත් තත්ත්වයට පත් වෙනවා. මිනිස්සු ගල්මුල් ගැහුව පුතේ මහණුන අලුත. හැබැයි උන්වහන්සේ වීරිය වඩලා රහත් තත්ත්වයට පත් වෙනවා. එදා ඒ අඟුලිමාල හාමුදුරුවන් වහන්සේ අර ගර්භණී මාතාවට ඒ දේශනා කරපු සූත්‍රය තමයි පුතේ අඟුලිමාල සූත්‍රය වෙන්නේ. අදටත් අපේ අම්මලාට කියන්නේ මේ අඟුලිමාල පිරිත. බබෙක් හම්බ වෙන්නට ඉන්න අවස්ථාවේදී. එහෙනම් පුතේ අහෝසි කර්මයට හොඳ උදාහරණය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව. හරි පුතේ. එහෙමනම් දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපච්ච වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම කියන කර්ම 4 විපාක දෙීම අනුව විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද 4 වෙනවා. මේ පාඩම බැලූ බැල්මට අමාරුවක් නොපෙනුනාට පුතේ ඇත්තටම අමාරු පාඩමක්. මොකද කර්ම විපාක විෂය හරියටම පැහැදිලි කරලා දෙන්න පුළුවන් පුතේ බුදුරජාණන් වහන්සේලාටම පමණයි. අපේ මහා සංඝයා වහන්සේලා අපිට මඟ පෙන්වමින් පුතේ කරපු දේශනා බොහොමයක් තියෙනවා. අපි මේ විදියට මේ කර්ම විෂය දිගහරින්නට පුතේ අපිට උන්වහන්සේලාගේ මේ මඟ පෙන්වීම දේශනාවන් අපිට හරියට වටිනවා. එහෙනම් පුතේ අපි ඒ ඔස්සේ යමි. අපේ යතිවරයාණන් වහන්සේලා දේශනා කරන දේශනාවන් අසමින් ඒ වෙනුවෙන් රචනා වෙලා තියෙන තේරවාදී බුදුදහමේ ත්‍රිපිටකයට අනුගතව ලියවුණ කර්ම විෂය පිළිබඳව පොත් පරිශීලනය කරමින් පුතේ අපි මහන්සි ගනිමු නිරතුරුවම මේ කර්මය මොකද්ද? කර්මයට ලැබෙන විපාක මොනවද කියන එක. එහෙමනම් පුතේ අපි කරන කුසල් ක්‍රියා සඳහා ලැබෙන විපාක මෙන්න මේ මෙතන රූපේ පුතාලට පේනවා සෙවණැල්ල. අපි කරන කුසල් විපාක මේ සෙවණැල්ල වගේ අපිව අත් නොහැරම අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අකුසල් විපාක මේ ගුණා පසුපස එන කරත්ත රෝදේ වගේ. අපි යන තැන අපි පිටිපස්සෙන් අපිත් එක්කම අපේ පසුපස නිරතුරුවම අකුසල් විපාක එනවා පුතේ. ඒක හරිය භයානකයි. ඒ නිසා අපි මහන්සි ගමු පුතේ මේ සංසාරේ තවත් දිග්ගස්ස ගන්න නැතුව සංසාරේ ඉක්මනින් කෙලවර කරගන්නට. නිවන කියන එක පුතේ අපෙන් ඈතයි කියලා අපි හිතන්නට හොඳ නැහැ. නිවනට අපි ලං විය යුතු වෙනවා. නිවනට ලං වෙන්නට නම් පුතේ අපි නිරතුරුවම අකුසලයෙන් ඈත් වෙලා කුසල් පමණක්ම වර්ධනය කළ යුතු වෙනවා. හරි පුතේ එහෙමනම් මේ පාඩම හරි දීර්ඝයි. ඒ නිසා මං හිතුවා පුතාලට කොටස් දෙකකින් අරන් එන්නට. එහෙමනම් පුතේ අපේ පළමු කොටස මේ විදියටත් දෙවෙනි කොටස විපාක දෙන ආකාරය අනුව කර්මයේ ප්‍රභේද වලින් ආරම්භ කරනවා. දෙවෙනි කොටසෙන් ඉතිරි තොරතුරු කතා කරමු පුතේ. පාඩමේ ඉතිරි හරිය පුතාලා මේ කොටස ඉවර කරලා පැවරුම් පොත අරගෙන අපි මේ පැවරුම ලියලා උත්තර ලියමු. කරපු ටිකෙන් පාඩමෙන් භාගයයි පුතේ කළේ. එහෙමනම් ඒ ටිකෙන් අපි මේ ප්‍රශ්න 3 ලියලා උත්තර ලියමු. ඊට පස්සේ දෙවෙනි කොටස ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. පළවෙනි ප්‍රශ්නේ ලියමු පුතේ.
බුදුරජාණන් වහන්සේ කර්මයේ විෂය පිළිබඳව පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රය නම් කරන්න. බුදුරජාණන් වහන්සේ කර්ම විෂය පිළිබඳව පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රය නම් කරන්න. දෙක, පුද්ගලයන් කුසල කර්ම සිදු කරනු ලබන ත්‍රිවිධ කුසල් මුල් තුන නම් කරන්න. ත්‍රිවිධ කුසල් මුල් තුන නම් කරන්න. 3. දස අකුසල්හි නිරත පුද්ගලයින්ගෙන් සමන්විත සමාජය දිනෙන් දිනම පරිහානියට යයි. ඔබට මෙය වෙනස් කළ හැකි ආකාරය පිළිබඳව විස්තර කරන්න. එහෙමනම් පුතාලට පුළුවනි පැවරුම් පොතේ මේ ප්‍රශ්න 3 ලියලා පැවරුම් පොතේ එහෙම නැත්නම් CR කොලයක් අරගෙන මේ ප්‍රශ්න 3 වෙන වෙනම ලියමින් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නට. ඊට පස්සේ පුතාලට පුළුවනි මීට අදාළ පිළිතුරු අනුව දැනුම නිරීක්ෂණය කරන්නට. මෙතෙන්දි 3 වෙනි ප්‍රශ්නෙට පුතේ විස්තර කළ යුතු වෙනවා. ලකුණු 5ක ප්‍රශ්නයක් 3 වෙනි ප්‍රශ්නේ. ඒ නිසා පුතාලට පුළුවනි විෂය භාර ගුරුතුමාට දීලා ඒ පිළිබඳව ලකුණු කොහොමද කියලා බලා ගන්නට. හරි පුතේ, එහෙමනම් අපි පාඩම අදට නවත්තමු. මේකේ දෙවෙනි කොටස ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. ආයුබෝවන්.